තෙරුවන් සරණයි ආයුබෝවන්. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා. 4 වෙනි දවස. අපි මීට කලින් දවස් 3ක් සාකච්ඡාවන් පවත්වන්නට යෙදුණා. අපි අද දවසේදී 4 වෙනි දවසේ සාකච්ඡාව පවත්වන්නටයි සූදානම් වෙන්නේ. ඔබ දැනටමත් දන්නවා මේ සියලු සාකච්ඡාවන් අපි සිදු කරන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව සහ පිරිවෙන දහම් පාසල අපේ Facebook සමූහය සහ පිරිවෙන දහම් පාසල අපේ පිටුව ඔස්සේ. ඉතින් මේකත් මතක තියාගන්න. දැනුවත් නැති යහළුවන්ට මේ ගැන දැනුවත් කරන්න. අපි අද දවසේදී 2016 2017 2018 වර්ෂවලට අදාළ එක පාඩමක තොරතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව යටතේ 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පොතේ දෙවැනි පාඩම බුදු ගුණ අනන්තය කියන පාඩමට අදාළව තොරතුරු සහ ප්‍රශ්න සාකච්ඡා කරන්නට අපි අදහස් කරනවා. මම මුලින්ම අදහස් කළා මේ පාඩමේ තියෙන කොටස් මුලින්ම ඔබට ඉදිරිපත් කරලා ඊට පස්සේ අපි ප්‍රශ්න සාකච්ඡා කළොත් මේ සාකච්ඡාව ගොඩක් සාර්ථක වෙයි කියලා. එහෙනම් අවධානය යොමු කරමින් හොඳින් පළමු කොටම අහගෙන ඉන්න. අපි කොටස මේ විදිහට අවධානය යොමු කරමින් සාකච්ඡා කරමු. අපිට ගොඩක් ලේසි වෙයි. එතකොට ගොඩක් මතක තියාගන්නටත් පුළුවන් වෙයි. වෙසක් පොහොය නිමිති කරගෙන ක්‍රියාත්මක කළ යුතු ආගමික වැඩසටහනක් සෑම වසරකම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පාසල් සඳහා නිර්දේශ කරනු ලැබේ. මෙවරද එම වැඩසටහන පිළිබඳව විදුහල්පතිතුමා විසින් ගුරු සිසු දෙපිරිස දැනුවත් කරන ලදී. එහි එක් දිනයක් අසරණීන්ට පිහිටවීමට හා ගිලනුන්ට උපස්ථාන කිරීමට වෙන් කර තිබුණි. ඒ ක්‍රියාත්මක කිරීමේ වගකීම විද්‍යාලයේ බුද්ධ ධර්මය උගන්වන ගුරු භවතුනට භාර කෙරිණි. එහි තවත් අංගයක් ඒට එකතු කිරීමටද ඔවුහු විදුහල්පතිතුමාගේ නිර්දේශය ලබා ගත්හ. එනම් බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණාංග කිහිපයක් නම් කර 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවකම එම ගුණාංග අදාළ සාරගර්භ ලිපියක් ඉදිරිපත් කළ යුතු වීමයි. එම ලිපිය ලිවීමට අදාළ එක් උපදේශයක් වූයේ මාතෘකා කොටගත් ගුණාංගය තුළින් ශිෂ්‍ය ජීවිතය සකස් කර ගැනීමට උපකාරී වන ආදර්ශද ඊට ඇතුළත් විය යුතුය යන්නයි. එසේම හොඳම නිර්මාණයට තෑගි ප්‍රදානය කරන බවත් වරස අවසානයේ බෞද්ධ ශිෂ්‍ය සංගමය මගින් පළ කරන ගවේෂී සංග්‍රහවට එම ලිපිය ඇතුළත් කරන බවත් දන්වන ලදී. එසේ තෝරාගත් ලිපිවලින් කිහිපයක් පහත දැක්වේ. අපි බලමු පළවෙනි ලිපිය. ඔබට මුලින් කියපු කාරණාවන් තේරෙන්නට ඇති. මේ වෙද්දිත් ඔබ පාඩම් අධ්‍යයනය කරලා තියෙන නිසා අපි බලමු එක ශිෂ්‍යයෙක් ඉදිරිපත් කරලා තිබුණු ලිපියක් ගිලනුන්ට උපස්ථාන කිරීම සම්බන්ධව. කායික හා මානසික රෝගාබාධ වැළඳීම හෙවත් ව්‍යාධි දුක සසර සැරිසරන සියල්ලන්ටම අත්විඳීමට සිදුවේ. එසේ රෝගී වූ තැනැත්තා ගිලනුකු ලෙස හැඳින්වේ. කයින් මෙන්ම මනසින්ද දුර්වල වී විවිධ දුක් වේදනා විඳිමින් ඔත්පලව සිටින ගිලන් තැනැත්තාට නිරෝගීව සිටින ආශ්‍රිතයන්ගේ උපකාරය අවශ්‍යය. එහිදී වෛද්‍යවරයෙකුගේ සේවයේ තරමටම උපස්ථායකයාගේ සේවයද වැදගත් වේ. වෙදකම්ම මෙන්ම හෙදකමද රෝගී වූ අයෙකුට අවශ්‍යය. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරුන් අතර මෙන්ම හෙදවරුන් අතරද පරමාදර්ශී වූහ. උන්වහන්සේ අව්‍යාජ වූ මහා කරුණාවෙන් යුතුව රෝගීන්ට සියතින්ම උපස්ථාන කළ ශ්‍රේෂ්ඨ ශාස්තෘවරයෙකු වූහ. පූතිගත තිස්ස තෙරුන් පිළිබඳ කතා පුවත මීට එක් නිදසුනකි. මින් තිස්ස නම් වූ උන්වහන්සේගේ සිරුරේ කුඩා බිබිලි හටගැනිනි. ක්‍රමයෙන් ඒවා විශාල වී සිරුර පුරා පැතිරින. එබැවින් වන වූ සිරුරක් ඇති තිස්ස යන අර්ථයෙන් පූතිගත තිස්ස තෙරුන් නමින් උන්වහන්සේ ප්‍රචලිත වූහ. මුලදී මෙම තෙරුණට උපස්ථාන කිරීමට භික්ෂූහු ඉදිරිපත් වූහ. එහෙත් පසු කාලයේ අනුක්‍රමයෙන් රෝගය අසාධ්‍ය වී දුගඳක්ද වහනය වූ නිසා
එම භික්ෂූහු රෝගියා අතහැර ගියහ. එයින් පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ පත් වූයේ දැඩි අසරණ භාවයකටයි. දිනක් විහාරචාරිකාවෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේට එම තෙරුන්ගේ රෝගී තත්ත්වය දැකගත හැකි වී වහාම ක්‍රියාත්මක වූ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේගේද සහාය ඇතුව එම තෙරුන්ගේ තුවාල සෝදා පිරිසිදු කොට කායික සුවය ඇති කළහ. අනතුරුව දේශනා කළ ධර්මයට සවන් දුන් තෙරණු පිරිපුන් මානසික සුවය ලැබ සියලු කෙලෙස් නසා රහත්ව පිරිනිවන් පෑහ. උදරාබාධයකින් පෙළෙන භික්ෂුන් වහන්සේ නමකට බුදුරජාණන් වහන්සේ උපස්ථාන කළ කතා පුවතක්ද බෞද්ධ මූලාශ්‍රවල හමු වේ. දරුණු උදරාබාධයකින් පෙළෙමින් මල මූත්‍රා ගොඩෙහිම වැතිර සිටි එම භික්ෂුන් වහන්සේ ගැනද බුදුරදුනට දැන ගැනීමට ලැබිණ. අනතුරු උන්වහන්සේ රෝගී භික්ෂුන් වහන්සේ විසූ කුටිය වෙත වැඩම කළහ. අසරණව සිටි උන්වහන්සේගේ රෝගී තත්ත්වය පිළිබඳව උපස්ථානයට භික්ෂුන් වහන්සේලා සම්බන්ධ නොවීමට හේතුව විමසා සිටියහ. එවිට රෝගී භික්ෂුන් වහන්සේ කියා සිටියේ තමා නිරෝගීව සිටියදී රෝගී වූ භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කිරීමට කිසි දිනක සම්බන්ධ නොවීම නිසා තමනට මෙම තත්ත්වය උදා වූ බවයි. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන්ගේද සහයෝගය ඇතිව උණු ජලයෙන් එම භික්ෂුව සෝදා පවිත්‍ර කොට උපස්ථාන කළහ. පසුව සෙසු ආරාමික භික්ෂූන් කැඳවා විශේෂ අනුශාසනාවක්ද කළහ. මහණෙනි, ඔබට දැන් මවක නැත, පියකු නැත. එහෙයින් මේ බඳු අවස්ථාවකදී එකිනෙකා වුණොවුන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. මගේ මෙම අවවාදයේ පිළිපදින තැනැත්තා ගිලනුන්ට උපස්ථාන කරන්නේ. ගිලනුන්ට උපස්ථාන කරන්නා මට උපස්ථාන කරන්නේ යනුවෙන් අවවාද කරමින් ගිලානුපස්ථානයේ බුද්ධ පූජාවක් බවට පත් කළසේක. එමෙන්ම ගිලනුන්ට උපස්ථාන කරන්නෙකු තුළ තිබිය යුතු ගුණාංග 5ක්ද උන්වහන්සේ දේශනා කළහ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ කායිකව රෝගී වූ අය සුවපත් කළ අවස්ථා ගණනාවක් පිළිබඳව සූත්‍ර ධර්මවල දැක්වේ. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේ ඒ වන විට වැඩවිසූ පිප්පලී ගුහාවට බුදුරජාණන් වහන්සේ වැඩම කළහ. එහිදී උන්වහන්සේගේ සුවදුක් විමසා සත්ත බොජ්ජංගේ දේශනා කොට රෝගය සුවපත් කළ බව සඳහන් වේ. මේ ආකාරයට මුගලන් මහරහතන් වහන්සේ අසනීප වූ අවස්ථාවකදී කලන්දක නිවාප නම් ස්ථානයට වැඩම කර සුවදුක් විමසා දහම් දෙසා උන්වහන්සේද සුවපත් කළහ. කුමන ආකාරයක රෝගියෙකුට වුවද නිරෝගී අයගේ සහාය ලැබිය යුතුය. බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් පෙන්눔 කර ඇත. එම බුදුගුණය අප විසින් ආදර්ශයට ගත යුතුය. අප කායික රෝගී තත්ත්වයෙන් පෙළුණු අවස්ථාවක් සිහියට නගා ගනිමු. ඒ අවස්ථාවේ අප විඳී පීඩාව දුරු කිරීමට වෛද්‍යවරුන් හෙදහෙදියන් හා උපස්ථායකයන්ට අමතරව ඥාතීන් හිතවතුන් හැකි ලෙසට සාත්තු කිරීමට සහාය වූ අයුරු අපට මතකය. එබඳු සහායක් නොලැබුණා නම් අප තවත් අසරණ තත්වයට පත්වීමට ඉඩ තිබුණි. එබැවින් අප නිරෝගීව සිටින අවස්ථාවක වුවද රෝගී වූ ඥාතීන්ට හිතවතුන්ට අසල්වැසියන්ට පමණක් නොහඳුනන අයට වුවද සුළුවෙන් හෝ උපස්ථාන කිරීමට යොමු විය යුතුය. එය මහා පින්කමක් සේම බුදුරදුන්ට කරන සැලකිල්ලක්ද වේ. රෝහලක රෝගීව සිටින තම ඥාතීන්ගේ උපස්ථානයට යන්නෙකු එහි සිටින වෙනත් රෝගීන්ට අවශ්‍ය උපස්ථාන කිරීමද අගය කළ යුතුය. මානසික රෝගීන් උමතුවෙන් කරන කියන දේ සමච්චලයට ලක් කරමින් උසුළු විසුරු කරන ඇතැම් පිරිස්ද අප අතර සිටිති. ඇතමෙක් මේ රෝගීන්ට කායික හිංසන කිරීමට පවා යොමු වෙති. එය මනෝ විකෘතියකි. අප කළ යුත්තේ එම රෝගීන් කෙරෙහි අනුකම්පාවෙන් කටයුතු කිරීමයි. ශක්ති ප්‍රමාණයෙන් ඒ අයගේ නිරෝගී බව ඇති කරලීමට සහාය වීමයි. ඔය විදිහට ලොකු විස්තරයක් ඒ කොටසේ තියෙනවා. ඒ කොටසට සම්බන්ධ ප්‍රශ්න වලින් අපි සාකච්ඡාව සිදු කරලා ඊළඟ කොටසට අවධානය යොමු කරමු. 2016 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රය අපි බලමු. මේ ගුණයට සම්බන්ධ තොරතුරු වලින් කොහොමද ප්‍රශ්න අහලා තියෙන්නේ කියලා. ඔව්. කෙටි ප්‍රශ්න
කොටසේ තියෙනවා බුද්ධ වචනයට අනුව රෝග දෙආකාරයේ මොනවාද? මුලින්ම සඳහන් වුණා කායික රෝග සහ මානසික රෝග කියලා. මිනිස්සු කායිකව රෝගී වෙනවා මානසිකව රෝගී වෙනවා කියලා. ඉතින් මුලින්ම අපි කතා කළා කායිකව රෝගී වෙච්ච අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ ඒ රෝගාතුරු වෙච්ච භික්ෂූන් වහන්සේලාට පිහිට වෙච්ච ආකාරය ගැන උදරාබාධයකින් පෙළුණු භික්ෂූන් වහන්සේ නමකට පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට පිහිට වෙච්ච ආකාරය අපි කතා කළා. ඒ වගේම මානසික රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙක් සමාජය තුළ ඉන්නවා. ඒ අයට අපි අනිවාර්යයෙන්ම පිහිට වෙන්නට ඕන. ඔව්. මෙන්න මේ ප්‍රකාශයත් අපිට හම්බ වුණා. මහණෙනි, ඔබට දැන් මවක නැත, පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවලදී එකිනෙකා වුණොවුනට උපකාරී වී සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය කියන ප්‍රකාශය. මහණෙනි, ඔබට දැන් මවක නැත, පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවලදී එකිනෙකා වුණොවුනට උපකාරී වී සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය කියන අපි බලමු නැවත වතාවක් ඒ ප්‍රකාශය කොයි අවස්ථාවේද සඳහන් වෙන්නේ කියලා. මහණෙනි, ඔබට දැන් මවක නැත, පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවකදී එකිනෙකා වුණොවුන්ට උපකාරීව සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. එහෙම ප්‍රකාශ කරනවා. රෝගී භික්ෂූන් කියා සිටියේ තමා නිරෝගීව සිටියේදී රෝගී වූ භික්ෂූන් වහන්සේලාට උපස්ථාන කිරීමට උදරාබාධයෙන් පෙළුණු භික්ෂූන් වහන්සේට උපස්ථාන කරලා ඉන්න අනතුරුව තමයි බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය සිදු කරලා තියෙන්නේ. නැවත වතාවක් ප්‍රශ්නයට අවධානය යොමු කරමු. මහණෙනි, ඔබට දැන් මවක නැත, පියෙකු නැත. එහෙයින් මෙබඳු අවස්ථාවලදී එකිනෙකා වුණොවුන්ට උපකාරී වී සහයෝගයෙන් ක්‍රියා කළ යුතුය. බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළේ පූතිගත තෙරුන් වහන්සේ මුල් කරගෙනය, මහා කාශ්‍යප තෙරුන් මුල් කරගෙනය, උදරාබාධිතව පෙළුණු භික්ෂුවක් මුල් කරගෙනය, මුගලන් මහරහතන් වහන්සේ මුල් කරගෙනය. ඒ විදිහේ බහුවර්ණ කිහිපයක් ලැබෙනවා. ඒ බහුවර්ණ වලින් අපි නිවැරදි වර්ණයේ තේරුවම උදරාබාධිතව පෙළුණු භික්ෂුව මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේටද ධර්මයටද සංඝරත්නයටද අගුණ කියමින් හා ගුණ කියමින් පැමිණි පරිබ්‍රාජකයා හා අන්තේවාසිකයා පිළිවෙලින් කවරහුද? ඒ ප්‍රශ්නේ මේ පාඩමටම අදාළ ගිලානෝපස්ථානයේ බුද්ධ චරිතයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ අවස්ථාවකට නිදසුනක් වන්නේ. ප්‍රශ්න පත්‍රයේ තමයි අපි බලමු 2018-2019 බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නය විදිහට සඳහන් වෙන්නේ 5 වෙනි ප්‍රශ්නේ. ගිලානෝපස්ථානය ගැන සඳහන් වෙනවා. ගිලානෝපස්ථානයේ බුද්ධ චරිතයෙන් ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවූ අවස්ථාවකට නිදසුනක් වන්නේ මට්ටකුණ්ඩලී කතාපුවතය, රජ්ජුමාලා කතාපුවතය, සෝපාක කතාපුවතය, පූතිගත්ත තිස්ස කතාපුවතය. ශරීරයේ තුවාල වෙලා තිබුණු තෙරුන් වහන්සේට බුදුරජාණන් වහන්සේ තමන්ගේ අතින්ම උපස්ථාන කරපු ආකාරය ගැන පාඩමේදී අපි කතා කළා. එහෙනම් පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේට උපස්ථාන කිරීම. මේ ගාථාව හා සම්බන්ධ ඉගැන්වීම් ගැන අපි කතා කරනවා. ව්‍යාධි දුක යනු කුමක්? බුදුගුණ අනන්තයේ පාඩමට අනුමාන වර්ණ බහුවර්ණ ප්‍රශ්න ගොඩක් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔබට ඒ ගැන සාකච්ඡා කරන්නට අවස්ථාව උදා කරලා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. පිළිතුරු ලබා දෙන අයට ත්‍යාග ලබා දෙන්නටත් අපි අදහස් කරනවා. ඉතින් එහෙනම් අපි ඊළඟට බලමු අසරණ සරණ ගුණය කියන කොටසේ තියෙන විස්තරයත් බලලා ඊළඟට අපි ප්‍රශ්න පත්‍රවල කොහොමද ප්‍රශ්න යොමු වෙලා තියෙන්නේ කියලා බලමු. අප බුදුරජාණන් වහන්සේ දෛනිකව පැසළු යම් කිස ආරම්භයේදී
මහා කරුණා සමාපatti සුවයෙන් වැඩ සිටියහ. එහිදී සිදු කෙරෙන්නේ එදින තමන් වහන්සේගේ පිහිට අනුග්‍රහය ලැබිය යුත්තේ කාටද යන විමසා බැලීමකි. හොඳින් අහගන්න. එසේ උන්වහන්සේගේ පිහිට ලැබූ පිරිසට දිව්‍ය මනුෂ්‍ය පමණක් නොව තිරිසන් සත්තුද ඇතුළත් වූහ. බුදුරජාණන් වහන්සේ අසරණ වූ මේ පිරිස් සොයාගෙන වැඩම කොට අවශ්‍ය අනුග්‍රහය ලබා දුන් සේක. මේ වැඩම කිරීම නිබද්ධ චාරිකා නමින් හැඳින්වේ. එනම් විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා පිහිටවීමට වැඩම කිරීමයි. මේ වැඩම කිරීම නිබද්ධ චාරිකා නමින් හැඳින්වේ. එනම් විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා පිහිටවීමට වැඩම කිරීමයි. නිබද්ධ චාරිකා කියලා කියන්නේ විශේෂ කෙනෙක්ට පිහිටවීම සඳහා ඔහු සොයාගෙන වැඩම කිරීම. භවකතරේ අතරමංව සිටින සියලු දෙනාද අසරණයෝය. ඒ අයට අවබෝධය ලබා දීමට උන්වහන්සේ කටයුතු කරනු ලැබුවේද අසරණ සරණ ගුණය නිසාවෙනි. නමුත් විශේෂ අනුග්‍රහය ලැබිය යුතු පිරිස් දෛනිකව බුදු ඇසට දර්ශනය විය. උන්වහන්සේ ඒ අය වෙත වැඩම කර පිහිට වූහ. ඒ අතර පියාගේ මරණින් පසු අනේක විද දුක් ගැහැටවලට මුහුණ පෑ සත් හැවිරිදි සෝපාකට පිහිටවීම සඳහා වැඩම කිරීමට සිදු වූයේ සොහොන් බිමක් වෙතය. ඒ වන විට ඔහු මලමිනියකට තබා ගැටගසා තිබිණි. සීතලේ වෙවුලමින් බියටපත්ව තැතිගෙන සිටි සෝපාකට සෙනෙහබර වදනින් නැමතූ බුදුරජාණන් වහන්සේ කරුණා බරිත හදවතක් ඇති පියෙකු ලෙසින් එම දරුවා එයින් මුදාගත් සේක. අවසානයේ විහාරයට කැඳවාගෙන විත් සසුන්ගත කරනු ලැබුවේ මෙලොව පමණක් නොව පරලොවදීද කිසි විටකත් අසරණ නොවන පරිද්දෙනි. සැරළු කුලයක උපත ලද සුනීතද එපඳුම අසරණ තත්වයකට පත් අයකි. පහත්යයි සම්මත කුලයක ඉපිද සිටි නිසා සුනීත වැනි අයට සමාජයෙන් ලැබිය යුතු වරප්‍රසාද කිසිවක් හිමි නොවුනි. ඔහුට දිවි ගෙවීමට සිදු වූයේ නගරයේ කසල සෝදක වෘත්තියෙහි නියැලීමෙන්. මේ අමිහිරි කටුක ජීවිතයෙන් බුදුරදුන් විසින් ඔහු ගලවා ගත්තේ සසුන්ගත කිරීමෙන්. ඉන් අනතුරුව භෞතික පරිසරයේ ඇති කසල පමණක් නොව බවගමනයේදී හමුවන කසලද අලුකර දැමීමට සුනීත තෙරුන්ට හැකිවේ. නිකසල වූ නිර්වාණ අවබෝධය උදා කර ගැනීමට සුනීත තෙරුන්ට අවකාශය සැලසුණි. සොරුන් අතින් ගිලිහි වැටී තිබූ කහවණු පොදියක් අහුලා ගැනීම නිසා කරදරයකට පත්වීමට ගිය අසරණ ගොවියෙකු බේරා ගැනීමට බුදුරජාණන් වහන්සේ ආනන්ද හිමියන් සමග කෙතකට වැඩම කළහ. තමා හදා වඩාගත් දරුවන්ගෙන් නිසි සැලකිලි නොලැබීම නිසා ජීවිතයේ සැඳෑ සමයේ අසරණව සිටි පියෙකුහට දරුවන්ගෙන් නැවත සැලකිලි ලැබීමට සැලැස්වීමද බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණයේ පිළිබිඹු කරන තවත් සිදුවීමකි. අකාල උපද්‍රව නිසා මරණයට නියමිතව සිටි මිනිස් ජීවිත බේරා ගැනීමටද බුදුරදුන්ට හැකි විය. ඒ අතර සත් හැවිරිදි වියේදීම යක්ෂයෙකුට බිලිවීමට සිටි ආලවක කුමාරයාත් දීඝායු කුමාරයාත් වූහ. ස්වාමි දියණියගේ හිංසා පීඩා විඳ දරා ගැනීමට නොහැකිව සියදිවි හානි කර ගැනීමට උත්සාහගත් සච්චුමාලාවනට නැවත ජීවත් වීමේ ආසාව ඇති වූයේද බුදුරදුන්ගේ අසරණ සරණ ගුණය නිසාය. කර්ම ශක්තිය මත ජීවිත අහිමි වූ බොහෝ දෙනෙකු මිය යෑමට පෙර ඔවුන්ගේ ජීවිත සැපවත් කරලීමට උන්වහන්සේ කටයුතු කළේ ඔවුන් වෙසෙන ස්ථාන සොයා වැඩම කරලීමෙනි. මට්ට කුණ්ඩලී චත්තමානවක පේසක්කාර දියණිය බාහිය දාරුචිය යන අයද ඒ පිළිසරණ ලැබුවෝය. බුදුරජාණන් වහන්සේ මිනිසුන්ට පමණක් නොව තිරිසන් සතුන්ටද පිළිසරණ වූහ. යුද ජයග්‍රහණවලදී විශේෂ මෙහෙයක් කළ උදේනි රජතුමාගේ භද්‍රවතිකා ඇතින්නට පිහිටවීම ඒට එක් නිදසුනකි. වයස්ගතව සිටි භද්‍රවතිකාට කිසිවකුගේ පිහිටක් නැතිවිය. ඕ අසරණ තත්වයට පත් වූවාය. භද්‍රවතිකාව පිළිබඳ තොරතුරු දැනගත් බුදුරජාණන් වහන්සේ තිරිසන්ගත සතකුට වුවද කළගුණ සැලකීමේ අගය රජතුමාට පෙන්වා දුන්හ. අනතුරුව තමා අතින් සිදු වූයේ බලවත් වැරැද්දක් බව පිළිගත් රජතුමා පෙර පරිදි
එම ඇතින්නට සංග්‍රහ කළේය. ගැරණියෙකුට හිංසා කරන දරුවන් පිරිසකට එම ක්‍රියාවේ ඇති අනිසි විපාක පෙන්වා දී එම අසරණ සතාට නිදහසේ ඉවත්ව යෑමට බුදුරජාණන් වහන්සේ අවකාශය සලසා දුන්හ. බුදුරජාණන් වහන්සේ වැඩ සිටි 45 වස 45 අවුරුද්ද කැප කළේ මේ අයුරින් අසරණීන්ට පිහිටවීම සඳහායි. ජීවත්ව සිටින කෙටි කාලය තුල අපද උත්සාහ ගත යුත්තේ හැකි අයුරින් අසරණීන්ට පිහිටවීමටයි. මගතොටදී අපට විවිධාකාරයෙන් අසරණ වූ හමු වෙති. ඒ අතර යාචකයන් එක් පිරිසකි. මගතොටදී අපට විවිධාකාරයෙන් අසරණ වූ හමු වෙති. ඒ අතර යාචකයන් එක් පිරිසකි. ඔවුන්ගෙන් ඇතැම්හු ශරීරාබාධ ඇති අය වෙති. තවත් අය කිසිවෙකුගේ සරණක් නැතිව වයස්ගත වූවෝ වෙති. මේ පිරිසට කුමන ආකාරයෙන් හෝ උපකාරයක් කිරීම ඔවුන්ගේ සිත සතුටු වීමට මෙන්ම අපගේ සිත සතුටු වීමටද හේතු වේ. එය ඊළඟ භවයේ සැපවත් වීමට හේතු වෙන පින්කමක්ද වේ. ඇස් නොපෙනෙන අයෙකුට පාර මාරු වීමට, බස් රථයකට නැගීමට, බැසීමට උපකාර කිරීමද, බස් රථයක ගමන් ගන්නා විට හිඳ ගැනීමට අවශ්‍ය අයෙකුට තම අසුන පරිත්‍යාග කිරීමද අසරණ සරණ වීමකි. එසේ උපකාරයක් කළ හැකිව තිබෙදී අප එය නොකර සිටීම නොමිනිස්කමකි. හරි. අපි දැන් බලමු ඒ කොටස් වලට අදාළව ප්‍රශ්න අසරණ සරණ ගුණයට අදාළ ප්‍රශ්න කොහොමද පහුගිය වර්ෂවල ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. අපි මේ තොරතුරු මේ විදිහට කියවමින් මතක් කරමින් නැවත අපි මේ ප්‍රශ්න වලට අවධානය යොමු කරන්නේ ඔබට හොඳින් මේ ගැන ග්‍රහණය වීම සඳහා. බලමු අපි ප්‍රශ්නය 2016 අවුරුද්දේ බහුවර්ණ කොටසේ තියෙනවා අසරණයන්ට පිහිටවීම කියන ඒ තොරතුරු වලට අදාළ තොරතුරු වලින් ප්‍රශ්න ඉදිරිපත් වෙලා සුනීත සෝපාක වැනි අයට පිහිටවීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති යථාවාදී තථාකාරී ගුණයයි, පුරුෂ ධම්මසාරථී ගුණයයි, අසරණ සරණ ගුණයයි, ගිලනුන්ට වටන් කිරීමේ ගුණයයි. මොකක්ද මේකේ පිළිතුර වෙන්නට ඕන? අසරණ සරණ ගුණය. සෝපාක සුනීත දෙන්න අසරණ තත්වයටපත් වෙලා හිටපු දෙන්නේ. ඒ දෙන්නට බුදුරජාණන් වහන්සේ පිහිට වුණා. එහෙනම් පිළිතුර වෙන්නට ඕන අසරණ සරණ ගුණය කියන පිළිතුර. ප්‍රශ්නේ නැවතත් බලන්න. සුනීත සෝපාක වැනි අයට පිහිටවීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති යථාවාදී තථාකාරී ගුණය, පුරුෂ ධම්මසාරථී ගුණය, අසරණ සරණ ගුණයයි, ගිලනුන්ට උවටන් කිරීමේ ගුණයයි කියන ප්‍රශ්න සහ පිළිතුරු. ඊළඟට බුදුරජාණන් වහන්සේ අසරණ සරණ ගුණය ප්‍රකට වන්නක් ලෙස නිබද්ධ චාරිකා කියලා එකක් අපිට ලැබුණා. විශේෂ පුද්ගලයන් සොයා වැඩම කොට පිහිටවීම කියන එක. නිතර ගමන් බිමන් වල යෙදීමයි, විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා වැඩම කිරීමයි, රාජරාජ්‍ය මහා මාත්‍යාදීන් හමුවීමයි, දිවා රාත්‍රී දෙකේදීම ධර්ම ප්‍රචාරය කිරීමයි. නැවතත් ප්‍රශ්නේ බලමු. බුදුරජාණන් වහන්සේගේ අසරණ සරණ ගුණය ප්‍රකට වන්නක් ලෙස නිබද්ධ චාරිකාව නම් කළ හැකිය. නිබද්ධ චාරිකා යනු නිතර ගමන් බිමන් වල යෙදීමයි, විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා වැඩම කිරීමයි, රාජරාජ මහා මාත්‍යාදීන් හමුවීමයි, දිවා රාත්‍රී දෙකේදීම ධර්ම ප්‍රචාරය කිරීමයි. විශේෂ පුද්ගලයෙකු හෝ පිරිසක් අරබයා බුදුරජාණන් වහන්සේ වැඩම කිරීම. බුදුරජාණන් වහන්සේ විශේෂ පිරිසක් අරබයා වැඩම කිරීම තමයි නිබද්ධ චාරිකා කියලා කියන්නේ. ඊළඟට හරි ඊළඟට අපි බලමු. මෙතනත් සඳහන් වෙනවා අනුත්තර පුරුෂ ධම්මසාරථී ගුණය. අපි ඊළඟට කතා කරන්නට සූදානම් වෙන ගුණය. ඒ වගේ ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙලා තියෙන්නේ. මෙතනත් තියෙනවා 2019 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ
මට්ටකුණ්ඩලී රජුමාලා වැනි අයට පිහිටවීමෙන් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුළ පැවති කිලානෝපස්ථාන ගුණයයි, අසරණ සරණ ගුණයයි, සහනශීලී ගුණයයි, අකම්පිය ගුණයයි කියන පිළිතුරු ඒ පිළිතුරු වලින් පිළිතුරු වෙන්නට ඕන අසරණ සරණ ගුණය කියන එක. ඊළඟට අඟුලිමාල දමනයෙන් ප්‍රකට වන ගුණය ලියා දක්වන්නට කියන ප්‍රශ්නයක ව්‍යාධි දුක යනු කුමක්ද කියන එක අපි මුලින් කතා කරපු කොටසට ඇති එකක්. වෛද්‍යවරුන් අතර මෙන්ම හෙදවරුන් අතරද පරමාදර්ශී වූයේ කවුද කියන ප්‍රශ්නය සඳහාත් පිළිතුර වෙන්නේ බුදුරජාණන් වහන්සේ කියන පිළිතුර. හරි. අපි ඊළඟට නැවත වතාවක් බලමු පාඩමේ තියෙන තොරතුරු වලට අවධානය යොමු කරලා පුරිස ධම්මසාරති ගුණය. අප තිලෝගුරු බුදුරජාණන් වහන්සේට මනුෂ්‍ය, තිරිසන්, යක්ෂ, දේව, බ්‍රහ්ම ආදී සියලු සත්ව සමූහය අතුරින් නොහික්මුණු පිරිස් හික්මවා ගැනීමේ මහා බලයක් තිබුණි. එම බලය නවරහදී බුදුගුණවල පුරිස ධම්මසාරති ගුණය ලෙස දැක්වේ. එම බලය නවරහදී බුදුගුණවල පුරිස ධම්මසාරති ගුණය ලෙස දැක්වේ. නොහික්මුණු පිරිස් හික්මවා ගැනීම සඳහා උන්වහන්සේ භාවිත කළේ කරුණාව, මෛත්‍රී, ඉවසීම, ප්‍රඥාව වැනි වූ ආධ්‍යාත්මික ගුණාංග. කරුණාව, මෛත්‍රී, ඉවසීම, ප්‍රඥාව වැනි වූ ආධ්‍යාත්මික ගුණාංග. මෙකී බුදුගුණ මත පිහිටා දමනය කළ පිරිස් අතර අඟුලිමාල එක් අයෙකි. අහිංසක තම ගුරුවරයාගේ පවිටු ඉල්ලීම ඉටු කිරීම සඳහා අඟුලිමාල කෙනෙක් විය. හෙතම හමුවන ඕනෑම අයෙකුගේ තරාතිරම ඥාතීත්වයේ හිතවත්කම නොබලා සිය දහස් ගණන් මිනිසුන් මරණයට පත් කළේය. මුළු කෝසල් රාජ්‍යම බියෙන් ඇලලී ගියේ. මේ බිය දුරු කිරීමට බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් වූහ. උන්වහන්සේ අඟුලිමාල වෙසෙන ප්‍රදේශයට වැඩම කොට ඔහු දමනය කළේ දඬු මුගුරු ආයුධ වලින් තොරව කාරුණික වචන වලින්. අවසානයේ අඟුලිමාල පැවිදිව රහත් උතුමකු බවට පත්විය. අප බුදුරජාණන් වහන්සේ අලවුනුවර මිනිසුන් දැඩි ලෙස පීඩනයකට ලක් කරමින් වාසය කළ ආලවක යක්ෂයාගේ විමානයට වැඩම කොට ඔහු දමනය කළසේක. පසුව එම සැඩපරුස යක්ෂයා තෙරුවන් සරණ ගිය උපාසකයෙක් විය. මේ අයුරින්ම බුදුරජාණන් වහන්සේ සුචිරෝම, කරරෝම වැනි යක්ෂයින්ද දමනය කළසේක. දේවදත්ත තෙරුන් විසින් අජාසත්ත රජුගේ ඇත්හලේ සිටි මද කිපුණු නාලාගිරි හස්තියාට රාපෝවා බුදුරදුන් හමුවට එවනු ලැබුවේ උන්වහන්සේ විනාශ කරලීමේ අටියෙනි. එම දරුණු ඇතු බුදුරදුන්ගේ සිරිපා අපියස දන නැමුවේ උන්වහන්සේගේ උතුම් මෛත්‍රී ගුණය නිසාය. විවිධ අන්තගාමී මතිමතාන්තර හෙවත් දෘෂ්ටිවාද කරපින්නාගෙන සිටි මහණ බමුණන්ද තම ප්‍රඥා මහිමයෙන් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් කරලීමට උන්වහන්සේට හැකිවිය. තමා හා වාද කිරීමට සරලන අයෙකු මෙතෙක් පහළ වී නැතැයි සිතා උඩඟුවෙන් ක්‍රියා කළ සච්චක නිගණ්ඨ පුත්‍රයා බුදුරදුන් හා වාදයට පැමිණ පරාජයට පත් වූයේ සූර්යාලෝකයේ හමුවේ කණාමැදිරි එළිය විය කියන්නාසේය. නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රූවරයාගේ ප්‍රබල අනුගාමිකයෙකු පාලි ගෘහපති බුදුරදුන් හමුවට පැමිණියේ උන්වහන්සේ දැඩි පීඩාවකට ලක්කොට පරාජය කිරීමේ අරමුණි. නමුත් අවසානයේ සිදු වූයේ හෙතම බුද්ධ ශ්‍රාවකයෙකු වීමයි. විශාල අනුගාමික පිරිසක් සහිතව ප්‍රසිද්ධියට පත්ව සිටි තුම්බෑ ජටිලයන් යහමගට ගැනීම පිණිස දැඩි වෙහෙසක් දැරීමට බුදුරදුන්ට සිදුවිය. ඔවුන් පිරිසක් වශයෙන් බුදුරදුන් පරාජයට පත් කිරීමට බොහෝ ක්‍රියාකාරකම් සිදු කළද අවසානයේ දහසක් පමණ වූ ජටිල පිරිස් බුද්ධ ශ්‍රාවකයන් බවට පත් වූහ. මේ ආකාරයට බුදුරජාණන් වහන්සේ විසින් දමනය කරනු ලැබූ බොහෝ දෙනා පිළිබඳ තොරතුරු ගුරුල්ගෝමීන් විසින් රචිත අමාවතුර නම් සාහිත්‍ය කෘතියෙහි දැක්වේ. එහි 4 වන පරිච්ඡේදයේ ආරම්භයේදී එසේ දමනය කරනු ලැබූ අය පිළිබඳව සැකෙවින් දක්වා ඇත්තේ මෙසේ. මෙසේ බුදු දෙව්රම් වෙහෙර දහම් අමා වහරේ වැඩව
මෙසේ බුදුහු දෙවුරම් වෙහෙර දහම් අමා වහරේ වස්වමින් වැඩවසන වූ තුන් ලෙව්හි සැරිසැරු උපාලී ගෘහපතිහු ඈ සිටිනුත් කූටදන්ත ඈ බමුණුත් අජාසත් ඈ රජුනුත් අගුල්මල් ඈ සොරුනුත් සබිය ඈ පරිබ්‍රාජකයනුත් සච්චක ඈ නිවටනුත් පාටික ඈ පුත්‍ර පාටික පුත්‍ර ඈ දීගබරයනුත් සච්ච බද්ද ඈ ජටිලයනුත් පාවාරික ඈ තවුසනුත් ශාක්‍ය පුත්‍ර ඈ මහණනුත් නන්දෝපනන්ද ඈ නාගරාජයනුත් නාලාගිරි ඈ ඇතුනුත් ආලවක ඈ යකුනුත් රාහු ඈ අසුරනියුත් සක්දෙව් ඈ දෙවියනුත් බක ඈ බමුණුනුත් දමා අමා මහ නිවන් පෙමින වූහ. එසේම බුත්සරණ නම් ධර්ම සාහිත්‍ය කෘතියේද එබඳු කතාපුවත් අප වෙත ගෙන එයි. මේ සියලු දෙනා දමනය කරන ලද්දේ බුදුරදුන්ගේ ආධ්‍යාත්මික ශක්තිය හා ගුණ බලය මගිනි. උන්වහන්සේගේ පුරුෂ ධම්මසාරථී ගුණය තුලින් පිළිබිඹු වන්නේ නොහික්මුණු දරදඬු සත්වයින් හික්මවා ගැනීමට දඬු මුගුරු අවියායුධ හෝ සැඩ පරුස වචන භාවිත කිරීම අනවශ්‍ය බවයි. එම චරිත ලක්ෂණ ඇති පුද්ගලයන් සංවරශීලී වචන හා විවිධ ක්‍රමවේද මගින් සංසුන් කරගත හැකි බවයි. පාසලේ පන්තියේ හා වෙන යම් සමාජයකදී අපට හමුවන නොහික්මුණු පුද්ගලයන් යහමඟට ගැනීමට ඔවුනට කාරුණික වචනයෙන් කතා කරමු. ඔවුනගේ අදහස් වලට හොඳින් ඇහුම්කන් දෙමු. ඔවුනගේ ගැටලු වලට විසඳුම් ලබා දීමටත් ඔවුනට අවශ්‍ය උපකාර ආදී කිරීමටත් යොමු වෙමු. එවිට ඔවුන් සංසුන් පුද්ගලයන් බවට පත් කිරීමට අපට හැකි වෙනු ඇත. ඒ විදිහේ විස්තරයක් පුරුෂ ධම්මසාරථී ගුණය ගැන කියවෙන දීර්ඝ විස්තරයක් කතා කළා. ඊළඟට අපි බලමු ඒ කොටස් වලට අදාළ ප්‍රශ්න පහුගිය වර්ෂවල කොහොමද ලැබිලා තියෙන්නේ කියලා. ඔව්. මේක තේන්නේ ඊළඟ කොටසේ. අංගුලිමාල ආලවක කතාවලින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති පුරුෂ ධම්මසාරථී ගුණය. 2018 අවුරුද්දේ ප්‍රශ්න පත්‍රයේ තමයි මේ ප්‍රශ්නේ සඳහන් වෙන්නේ. අංගුලිමාල ආලවක කතාවලින් ප්‍රකට වන්නේ බුදුරජාණන් වහන්සේ තුල පැවති අසරණ සරණ ගුණයයි පුරුෂ ධම්මසාරථී ගුණයයි යථාවාදී තථාකාරී ගුණයයි තාදී ගුණයයි කියන ප්‍රශ්න. මේ ප්‍රශ්නයත් ඊළඟ තාදී ගුණයට අදාළ වෙන්නේ. ඊළඟට අපි බලමු ඊළඟ අවුරුදු වල කොයි වගේ ප්‍රශ්නද ලැබිලා තියෙන්නේ කියලා. ඔව්. අංගුලිමාල දමනයෙන් ප්‍රකට වන බුදු ගුණය ලියා දක්වන්න, බුද්ධ ගුණය ලියා දක්වන්න පුරුෂ ධම්මසාරථී පුරුෂ ධම්මසාරථී බුදු ගුණය කියලා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. පුරුෂ ධම්මසාරථී සාරථී බුදු ගුණය. පුරුෂ ධම්මසාරථී බුද්ධ ගුණය කියලා අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙනවා. මේ වගේ ප්‍රශ්න තමයි අහලා තියෙන්නේ පුරුෂ ධම්මසාරථී ගුණය සම්බන්ධ කරගෙන. ඊළඟට අපි බලමු තාදී ගුණය සම්බන්ධ කරගෙනත් සාකච්ඡා කරමු. ඊට පස්සේ ප්‍රශ්න පත්‍ර වල කොහොමද ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලාත් අපි අවධානය යොමු කරමු. තාදී ගුණය. මෙලොව ජීවත් වන අපට අටලෝ දහමට මුහුණ දීමට සිදුවේ.
ලාභ මෙන්ම අලාභද ලැබේ. ජස මෙන්ම අයසද උරුම වේ. නින්දා මෙන්ම ප්‍රශංසාද විඳීමට සිදුවේ. සැප සම්පත් මෙන්ම දුක් දුම්නස්ද අප වෙත ළඟා වේ. ඒ බව ගැඹුරින් තේරුම්ගෙන ක්‍රියා කළ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකු ලෙස බුදුරජාණන් වහන්සේ හැඳින්විය හැකිය. උන්වහන්සේ ඉහත කී ලෝක ධර්මතාවන්ට මුහුණ දුන්හ. එහෙත් මදකට හෝ කම්පා නොවූහ. ලාභයෙන් යසසින් ප්‍රශංසාවෙන් සැපතින් උද්දාමයට පත් නොවූහ. එසේම අලාභයෙන් අයසින් නින්දාවෙන් දුක් පීඩාවලින් අසහනයටද පත් නොවූහ. සෑම විටම මධ්‍යස්ථව සියල්ල දරාගත්හ. එය හැඳින්වෙන්නේ තාදී ගුණය ලෙසයි. සෑම විටම මධ්‍යස්ථව සියල්ල දරාගත්හ. මධ්‍යස්ථව සියල්ල දරාගත්හ. ඒ හැඳින්වෙන්නේ තාදී ගුණය ලෙසයි. එය අකම්ප්‍ය ගුණය ලෙසද දැක්වේ. බුදුරදුන්ට ලාභ ලැබුණ අවස්ථා අපමණය. රජවරුන්ගෙන් සිටුවරුන්ගෙන් මෙන්ම සෙසු ජනතාවගෙන්ද උන්වහන්සේට බොහෝ පුද සත්කාර ලැබුණි. කොසොල් මහරජතුමා අසදුරුස මහාදානයකින් උන්වහන්සේ පිදුවේ. අනේ පිඩු විසාකා වැනි ප්‍රභූවරු ජේතවනාරාමේ පූර්වාරාමේ වැනි ආරාම පූජා කළහ. දානමානාදිය මෙන්ම වටිනා සිවුරු පිරිකරද උන්වහන්සේට ලැබුණි. එහෙත් ඒ කිසිවකින් උන්වහන්සේ උත්සාහයට පත් නොවූහ. බුදුරදුන්ට ලාභ පමණක් නොව අලාභද ලැබුණි. ඇතැම් විටක කටුක ආහාර වළඳමින් පාංශුකූල චීවර පරිහරණය කරමින් රුක්මුල් පර්වත හෝ සොහොන් භූමිවල කල්ගත කිරීමට උන්වහන්සේට සිදුවිය. ඒ සාමාන්‍ය අදහසට අනුව නම් අලාභයකි දුකකි. බුදුරජාණන් වහන්සේ කිසිදු විටකත් එය අලාභයක් හෝ දුකක් හෝ ලෙස නොසිතූහ. උදේ බමුණාගේ ආරාධනයෙන් බුදුරදුන් ඇතුළු ශ්‍රාවක පිරිස 12 වන පස් කාලය ගත කළේ වේරංජා නුවරේ. එහෙත් එම බමුණ අවස්තුන් මාසයේ ගතවන තුරුම සිව්පසින් උපස්ථාන කිරීමට නොපැමිණියේය. එම තුන්මසම උන්වහන්සේට ආහාර වශයෙන් ගැනීමට සිදුවූයේ අස්ව වෙළඳුන් පිරිසක් ලබා දුන් ජව නැමැති කටුක ආහාරයයි. වස්තුන් මස අවසානයේ උන්වහන්සේ ආපසු වැඩම කළේ තමන් වහන්සේ වස්තුන් මස අවසානයේ වඩින බව උදේ බමුණාට දැන්වීමෙන් අනතුරුව. බුදුරදුන් භික්ෂූන් වහන්සේලා සමග චාරිකා කළ එක් අවස්ථාවකදී සුප්පිය නම් පරිබ්‍රාජකයෙකු බුදුරදුන්ටද ධර්මයටද සංඝයාටද දොස් නගමින් අගුණ කියමනුත් බ්‍රහ්මදත්ත නම් බමුණා ඔහුගේ අන්තේවාසිකයෙකු බුදුරදුන්ට ධර්මයටද සංඝරත්නයටද ප්‍රශංසා කරමින් ගුණ කියමිනුත් පැමිණි බව සඳහන් වේ. එම පුවත බුදුරජාණන් වහන්සේට භික්ෂූන් වහන්සේලා විසින් දන්වන ලදී. උන්වහන්සේ විට වදාළේ අනුන් මට දොස් කියතොත් එයට ඔබ කෝප නොවිය යුතුය. අසතුටු නොවිය යුතුය. අමනාප ඇති කර නොගත යුතුය. එවැනි විටක ඔබ කෝප වුවහොත් අනුන් කියන දේ සත්‍යද අසත්‍යද දැයි දැනගැනීමට නොහැකිය. එසේම මහණෙනි, අනුන් මගේ හෝ ධර්මයේ හෝ සංඝයාගේ හෝ ගුණ කියතොත් එයින්ද ඔබ බලවත් ප්‍රීතියට නොපැමිණිය යුතුය. සොම්නස්ව ප්‍රීතියෙන් මුසපත් නොවිය යුතුය යනුවෙන්. බුදුවරයෙකු ලොව පහළ වන්නේ මිනිස් වර්ගයා ඉදිරියේ ඇති මහා ගැටලුව වන සසර දුක හෙළිදරව් කිරීමටය. ඒ පිළිබඳව අවබෝධයක් මිනිසා තුළ ඇති කර එම දුකින් අත්මිදීමේ මඟ මිනිසාට පෙන්වා දීමටය. මේ උතුම් මෙහෙවරෙහි යෙදුන උන්වහන්සේට සත්පුරුෂ ගුණගරුක විවිධ පුද්ගලයන්ගේ ඇගයීම් හිමි විය. එසේම අසත්පුරුෂ ගුණගරුක නොවූ මිනිසුන්ගේ පීඩාවන්ට ලක්වීමටද සිදුවිය. ඒ කිසිවකින් උන්වහන්සේ නොසැලුණහ. ඇතැම් ආගමික පිරිස් බුදුදහමේ ව්‍යාප්තිය තම ආගමික මතවාදයට අභියෝගයක් වේ යැයි සිතා බුදුරදුන් අපහාසයට හා අපකීර්තියට ලක් කිරීමට විවිධ කූට උපක්‍රම යෙදූහ. සුන්දරී පරිබ්‍රාජිකාව හා සම්බන්ධ වීම එයට එක් නිදසුනකි. සුන්දරී පරිබ්‍රාජිකාව හා සම්බන්ධ සිදුවීම එයට එක් නිදසුනකි. මාගන්ධියාගේ හා චින්චාමානිකාවගේ නින්දා අපහාසවලට මුහුණ දීමට බුදුරජාණන් වහන්සේට සිදුවිය. අක්කෝසක භාරද්වාජ, කසී භාරද්වාජ වැනි ඇතැම් බ්‍රාහ්මණයින් හමුවට වැඩමවා ඔවුන්ගේ අපවාදවලටද බුදුරදුන් මුහුණ දුන්නේ ඔවුන්ට යහමඟ කියා දීමේ අපේක්ෂාවෙන්. එදා ಭಾರತೀಯ සමාජය තුළ බුදුරදුන් ප්‍රශංසාවට ලක් කරන්නේද යසස වර්ධනය වන අයුරින් ක්‍රියා කරන්නේද අඩුවක් නොවීය.
ಭಾರತೀಯ සමාජයේ තුළ බුදුරදුන් ප්‍රශංසාවට ලක් කරන්නන්ගෙන්ද යසස වර්ධනය වන අයුරින් ක්‍රියා කරන්නන්ගෙන්ද අඩුවක් නොවේ. ඒ බව ආගමික නායකයන් වූ සෝනදණ්ඩ, චංකී, පොට්ටපාද වැනි බ්‍රාහ්මණයින් හා පිරිවැජියන් කළ ප්‍රකාශවලින් පැහැදිලි වේ. කෝසල බිම්බිසාර වැනි මහරජවරුද අනේ පිණු විසාකා වැනි ශ්‍රාවක ශ්‍රාවිකාවන්ද බුදුරදුන්ගේ සේවය අගයමින් ප්‍රශංසා කළ නමුත් උන්වහන්සේ ඒවායින් උද්දාමයට පත් නොවූහ. සංග්‍රාම භූමියක සිටින ඇතකුට සතුරාගෙන් හී පහරවල් කොතරම් වැදුනද පසුපසට ගමන් නොකොට ඉදිරියටම ගමන් කරන්නාසේ නින්දා ප්‍රශංසා හමුවේ නොසැලී ඉදිරියටම ගමන් කිරීමේ අපූර්ව හැකියාවක් බුදුරදුන් සතුව පැවතුනි. එය තාදී ගුණයේ සුවිශේෂත්වයයි. අටලෝ දහමින් කම්පා නොවී කටයුතු කිරීමට යමකුට හැකිනම් එය දියුණුව ඇති කරන කරුණක් බව මහා මංගල සූත්‍රයේ දක්වා තිබේ. අපේ ජීවිතයේ මනවින් ගොඩනගා ගැනීමට අටලෝ දහමින් කම්පා නොවීමේ ගුණය හෙවත් තාදී ගුණයේ වෙසෙසින් උපකාරී වේ. කිසියම් විභාගයකින් අසමත් වූ විට ඇතැම් ශිෂ්‍ය ශිෂ්‍යාවන් තමාගේ සියලු අපේක්ෂාවන් බිඳ වැටුනේ යයි සිතා හඬා වැළපීමටත් ඇතැම් විට ජීවිතයෙන්ම සමු ගැනීමටත් පෙළඹුණු අවස්ථා වාර්තා වේ. අටලෝ දහමේ ස්වභාවයේ හරිහැටි තේරුම් ගෙන ක්‍රියා කළේ නම් එවන් පියවර ගැනීමට ඔවුන් යොමු වන්නේ නැත. අසමත් වූ විභාගයෙන් නැවත ජය ගැනීමට අදිටන් කර ගැනීමට එම අලාභය තමාට පමණක් සිදු එකක් නොවේ යයි සිතා කටයුතු කිරීමට අප පෙළඹිය යුතුය. විභාග හෝ තරඟ ජයග්‍රහණයක් ලද පසු උද්දාමයට පත්ව අනෙක් අය අපහසුතාවයට පත්වන ලෙස ක්‍රියා කිරීමද නොකළ යුතුය. ලාභ අලාභ දෙක පොදු ධර්මතාවක් බැවින් එය සමසේ විඳ දරා ගැනීමේ මානසික ශක්තිය ගොඩනගා ගත යුතුය. අප වැඩිහිටියන් බවට පත් වූ විටද කොපමණවත් මේ ධර්මතාවන්ට මුහුණ පෑමට සිදුවනු ඇත. එබැවින් නිතරම ලාභ පමණක් නොව අලාභද විඳ දරා ගැනීමට අපට හැකියාව තිබිය යුතුය. අපට ඇතැම් විටක නින්දා අපහාසවලට මුහුණ දීමට සිදුවේ. එවන් අවස්ථාවල දුර්මුඛ වී හඬා වැළපීමටවත් ක්ෂණික තීරණ ගැනීමටවත් නොපෙළඹිය යුතුය. එසේම ප්‍රශංසාවක් ලැබුණු විට එයින් උද්දාමයට පත්ව ක්‍රියා කිරීමද අනුවන කමකි. සැපදුක් දෙකේදී නොසැලී ක්‍රියා කිරීමට අප හුරු පුරුදු විය යුතුය. අටලෝ දහමට මුහුණ පෑමට බුදුරදුන්ට පවා සිදු වූ බව තේරුම්ගෙන තාදී ගුණයේ ආදර්ශය ලබමින් දිවි මඟ සරු කරගෙන ඉදිරියට යෑමට අප සමත් විය යුතුය. මේ විදිහේ විස්තරයක් තමයි මේ පාඩමට අදාළව තිබුණේ. ඒ සියලුම විස්තරත් අපි කතා කළා. ඊට අමතරව අපි බලමු තාදී ගුණය හා සම්බන්ධ ප්‍රශ්න ගිය වර්ෂවලදී ලැබිලා තියෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි සාකච්ඡාව නිමා කරමු. ඔබ ගොඩක් දේවල් මේ කොටසේදී ඉගෙන ගන්නට ඇති කියලා කල්පනා කරනවා. හොඳයි. අපි බලමු. බුදුරජාණන් වහන්සේටද ධර්මයටද සංඝරත්නයටද අගුණ කියමින් හා ගුණ කියමින් පැමිණි පරිබ්‍රාජකයා හා අන්තේවාසිකයා පිළිවෙලින් කවරහුද? සුප්පිය සහ බ්‍රහ්ම දත්ත. සුප්පිය හා බ්‍රහ්ම දත්ත කියන පිළිතුර අපිට පාඩමේදී ලැබුණා. සුප්පිය හා බ්‍රහ්ම දත්ත කියන දෙන්න. සාමාන්‍ය පෙළ බුද්ධ ධර්මයේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ 2018 අවුරුද්දේ බලමු අපි මොනවද මේ තාදී ගුණය හා සම්බන්ධව අහලා තියෙන්නේ කියලා. බුදුරජාණන් වහන්සේට වේරංජාවේදී ජව නැමැති කටුක ආහාරය වළඳමින් කල් ගෙවීමට සිදු වූයේ මොනවස් කාලයේදීද? 12 වෙනි පස් කාලයේදී. තාදී ගුණයටම අදාළ තොරතුරු වලින් තමයි මේ ප්‍රශ්නේ නිර්මාණය වෙලා තිබුණේ. මේ ඉස්සෙල්ලා අපි කතා කරපු ප්‍රශ්නේ පිළිතුර. ලාභෝ අලාභෝ අයසෝ යසෝච යන ගාථාවෙන් කියවන ධර්ම කරුණු හඳුන්වන පොදු නාමය කුමක්ද? අටලෝ දහම. අෂ්ටලෝක ධර්ම කියන එක. අටලෝ දහම.
අටලෝ දහම තමයි ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාසු සුකංච දුක්ඛං. ඔබගේ පාඩමේ සඳහන් වෙනවා. අපි ගාථාවත් බලමු. ඊළඟට හොඳයි. අපි ගාථාවට අවධානය යොමු කරලා ඊළඟට සාකච්ඡාව නිමා කරමු. සාරාංශයේ විදිහට තියෙන තොරතුරුත් අපි බලමු. බුදුරජාණන් වහන්සේ තුල පැවති අසීමිත වූ ගුණ සමුදායෙන් ගුණ 4ක් තමයි මෙතන අපි කතා කළේ. බුදුරජාණන් වහන්සේ අසරින් හට පිහිට වෙච්ච අවස්ථා අතරින් කිහිපයක් අපි කතා කළා මෙතනදී. උන්වහන්සේ මුළු ජීවිත කාලයම කැප කළේ අසරණින්ට පිහිටවීම සඳහා. කායිකව සහ මානසිකව රෝගී වූ අයට පිහිට වූ අවස්ථා දමනය කිරීමට අපහසු බොහෝ දෙනා බුදුරජාණන් වහන්සේ ආධ්‍යාත්මික ගුණවලින් දමනය කරපු හැටි ගැන අපි කතා කළා. තාදී ගුණේ හෙවත් අටලෝ දහමින් කම්පා නොවි බුදුරජාණන් වහන්සේ එම ධර්මතාවන් වලට මධ්‍යස්තව මුහුණ දීමේ අකම්පිය ගුණය ගැන කතා කළා. මේ ආදර්ශ අපේ ජීවිත සාර්ථක කරගන්නට උපකාරී කරගත යුතු ආකාරය ගැනත් කතා කළා. ඒ වගේම තමයි මෙන්න මේ ගාථාව අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච්ච සුකංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියන ගාථා ධර්මයි. ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච්ච සුකංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා කියන ගාථාව. ලාභේ අලාභේ යස අයස නින්දා ප්‍රශංසා සැප දුක් අටලෝ දහම් අෂ්ටලෝක ධර්මයට ගැනෙන කරුණු 8ම මෙතන අන්තර්ගත වෙනවා. යන මේ ධර්මියෝ 8 දෙන මිනිස්යන් කෙරෙහි අනිත්‍යය. ස්ථීරව පවතින්නේ නැහැ. ලාභ විතරක් පවතින්නේත් නැහැ, අලාභ විතරක් පවතින්නේත් නැහැ. ඒ විදිහට අයස විතරක් පවතින්නේත් නැහැ, යස විතරක් පවතින්නේත් නැහැ, නින්දා විතරක් පවතින්නේත් නැහැ. ඒ විදිහට අපිට විවිධාකාරයෙන් මේ බලපෑම් කරනවා. ස්ථිර නොවූයේ විපරිණාම ස්වභාවයෙන් යුක්ත වූය. වෙනස් වෙනවා. මේ හැම එකක්ම වෙනස් වෙනවා. මේ පාඩම් පිළිබඳව දීර්ඝ විස්තර පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව ඔස්සේ කතා කරලා තියෙනවා, සාකච්ඡා කරලා තියෙනවා. නැවත වතාවක් සිහිපත් වීම සඳහා මතක් වීම සඳහා තමයි අපි මේ විදිහට පාඩම කියවගෙන යන්නට යෙදුනේ. පාඩම කියවමින් අදාළ ප්‍රශ්න සාකච්ඡා කරන්නට යෙදුනේ. අපි ඔබට ප්‍රශ්න කිහිපයක් අපේ පිටුවේ පළ කරනවා. ඔබට ප්‍රශ්න කිහිපයක් අපේ පිටුවේ පළ කරනවා. බහුවර්ණ ප්‍රශ්න කිහිපයක්. ඒ සඳහා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. පිළිතුරු ලබා දෙන හැමෝටම නිවැරදිම පිළිතුරු ලබා දෙන හැමෝටම හෙට දවස ඇතුලේ හෙට දවස ඇතුළත හෙට දවසේ අපි පන්තිය 9ට පටන් ගන්නවා. ඒ අවස්ථාව දක්වා පමණයි මේ ප්‍රශ්න සඳහා පිළිතුරු ලබා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. හෙට දහවල් කාලේ පිළිතුරු නිවැරදිව ලබා දෙන අයට අපි ත්‍යාගයන් ලබා දෙන්නට කටයුතු කරනවා. ඒ නිසා අපි දාන ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙන්නට කියලා මේ පාඩමට අදාළවයි අපි සියලුම ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ. ඔබට පුළුවන් ඒ සඳහා ත්‍යාග ලබා ගන්නට. ඒ වගේම නැවත නැවතත් දැනුම අලුත් කර ගන්නටත් ඒක හේතුවක් වේ. එසේනම් පිරිවෙන දහම් පාසල YouTube නාලිකාව, Facebook සමූහය සහ පිටුව ඔස්සේ කරනු ලබන බුද්ධ ධර්මයේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා සහ පාඩම් වල තොරතුරු නැවත සිහිපත් කර ගැනීමේ පාඩම් මාලාවේ 4 වෙනි දවසේ සාකච්ඡාව නිමා කරන්නටයි සූදානම්. හෙටත් අපි රාත්‍රී 9ට මේ විදිහේ සාකච්ඡාවක් පවත්වන්නට අදහස් කරනවා. එසේනම් ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.